සිල් දනාට තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ විසුද්ධි මාර්ගය ග්‍රන්ථය ඇසුරෙන් ආනාපාන සතිය පිළිබඳ කෙරෙන ධර්ම සාකච්ඡාව සමගයි. අපි තවමත් ඉන්නේ 420 පිටුවේ විසුද්ධි මාර්ගයේ 420 පිටුවේ. ඒ කියන්නේ අපි තාමත් සාකච්ඡා කරමින් ඉන්නේ දශවිධ අර්පණා කෞශල්‍ය පිළිබඳ. දැන් මේ පිළිබඳ අපි වැඩසටහන් කිහිපයක් කරා. මොකද ඒක ඒ කොටස දීර්ඝව තිබෙන නිසා. එතකොට අද 18 වෙනි වැඩසටහන. ඒකේ දශවිධ අර්පණා පිළිබඳ අනිත් දීර්ඝ විස්තරය තියෙන්නේ ඊට කලින් 207 වෙනි පිටුවේ. දැන් අපි දන්නවා දශවිධ අර්පණා. මොකටද දශවිධ අර්පණා කෞශල්‍ය අපි උපදවා ගත්තේ කුමක් සඳහාද? කුමකටද? ආනාපාන සතිය ඒ භාවනාව වඩමින් වැඩිීමේදී අපිට අපි උපදවා ගන්නවා පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්ත කියලා කිව්වේ මොකද්ද? උපචාර භාවනාව පටන් ගන්නෙ ඒ පටිභාග නිමිති ඉපදීමත් එක්ක තමයි. අපි දන්නවා භාවනාවේ මට්ටම් 3ක් තියෙනවා. ඒ 3 තමයි පළවෙනි මට්ටම මොකද්ද? පරිකර්ම භාවනාව. පළවෙනි අපි වාඩි වෙලා ඉඳපු ඉඳන් පටිභාග නිමිත්ත උපදින මට්ටම උපදින්නකම් දක්වා අපි කරපු භාවනාව තමයි පරිකර්ම භාවනාව. අපි කොටසට කියනවා පරිකර්ම භාවනාව කියලා. එතකොට පටිභාග නිමිත්ත ඉපදුණු වෙලාවේ ඉඳලා ධානය ප්‍රථම ධානය මේ ලබා ගන්නා අවස්ථාව දක්වා භාවනාව මොකද්ද? උපචාර භාවනාව. ප්‍රථම ධානයේ ඉපදුණු වෙලේ ඉඳලා ඉහළට ඉතින් ඉඳලා ධාන ටික සියලු ධාන ටික උපදව ගන්නකම් භාවනාව අර්පණ. ඔන්න ඔය විදිහට තමයි භාවනාව අපි භාවනාවේ අතර තීව්‍රතාවයන් කියලා කියන්නත් පුළුවන්. මට්ටම් 3 කිව්වේ භාවනාවේ තීව්‍රතාවය. මුල් මට්ටම නැත්නම් මුල් මට්ටම පරිකර්ම, දෙවෙනි මට්ටම උපචාර, තුන්වෙනි මට්ටම අර්පණ. එතකොට දැන් අපි පටිභාග නිමිත්ත උපදව ගත්තා. ඒ කියන්නේ දැන් අපි උපචාර භාවනාවේ ඉන්නේ. එතකොට ඒකෙදි උපදව ගත්ත මේ පටිභාග නිමිත්ත අපෙන් ගිලිහෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හැමතිස්සෙම භාවනාවට වාඩි වුණ ගමන් ඉතා සැනකින් අපිට පුළුවන් වෙන්න ඕන මේ පටිභාග නිමිත්ත උපදව ගන්න. එතකොට එහෙම උපදව ගන්න බැරි වෙනවා අපිට මෙන්න මේ දශවිධ අර්පණා කෞශල්‍ය අපි උපදව ගත්තේ නැති වුණොත්. ඒ ගැන අපි සැලකිලිමත් නොවුනොත් ඊට විරුද්ධව කටයුතු කරොත් අපිට මේ පටිභාග උපදවාගත්ත පටිභාග නිමිත්ත අපෙන් ගිලිහෙනවා. අපිට නැවතවත් මුලින් ඉඳලා භාවනා කරලා තමයි මේක උපදව ගන්න වෙන්නේ. ඒක නිසා මෙන්න මේ උපදවාගත්ත පටිභාග නිමිත්ත ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේ දශවිධ අර්පණා කෞශල්‍ය අපි උපදවා ගන්න ඕන. ඒතර ඒකෙදී අපි දන්නවා දශවිධ අර්පණා කෞශල්‍යයේ කෞශල්‍ය 10ක් දශවිධ කිව්වේ 10ක්. ඒ කිව්වේ මොනවද? වස්තු විසඳ ක්‍රියාව. වස්තු විසඳ ක්‍රියාව කිව්වේ මොකද්ද? අභ්‍යන්තර සහ බාහිර වස්තු. අභ්‍යන්තර කිව්වේ ශරීරය, බාහිර කිව්වේ බාහිරින් ශරීරයෙන් පිට අනිත් සියලු දේවල්. ඒවා පිරිසිදුව පවත්වා ගන්න ඕනේ. ඒක ඊටම වැදගත්. දෙවෙනි කිව්වා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය. අර ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම තියෙනවනේ මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම 5. නැත්නම් බෝධිපාක්ෂික ධර්ම 5. ඉන්ද්‍රිය කොහොම 22ක් තියෙනවා අපි දන්නවා. ඒකෙන් මේ බෝධිපාක්ෂික ධර්ම වල ඉන්ද්‍රිය ධර්ම 5ක් එනවා. ඒ 5 තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම 5ම සමානව පවත්ව ගන්න ඕන. එකක් එකකට වැඩි වුණොත් අපිට මේ අපෙන් මේ පටිභාග නිමිත්ත ගිලිහෙනවා. ගිලිහෙන්න ඉඩකඩ වැඩි. ඒක නිසා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම 5 සමබරව පවත්වා ගන්න අපි කටයුතු කළ යුතුයි. ඒ ගැන පවත්වා ගැනීම සඳහා ඒක අපි සාකච්ඡා කරා. ඒතොර මේ දෙවෙනි එක තමයි ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය. තුන්වෙනි එක තමයි නිමිත්ත කෞශල්‍ය. නිමිත්ත කෞශල්‍ය කියලා කිව්වේ අර භාවනා
කිරීමෙන් ලැබගත් නිමිති රැකගැන්මෙහි දක්ෂ බව. ඒකට විශේෂ දක්ෂ බවක් තියෙන්න ඕන අර උපදවාගත්ත පටිභාග නිමිති. දැන් මෙතෙන්දී පටිභාග නිමිතිනේ දැන් මේ දශ විවිධ අර්පණා කෞශල්‍ය තියෙන සියලු භාවනාවලට තමයි මේ කෞශල්‍ය කියදේ භාවනා වේ උපදවාගා හැම භාවනාවෙම අපි පටිභාග නිමිති උපදිනෝනේ. ඒතකොට දැන් කසින භාවනාවේ නම් මේ නිමිත්ත කෞශල්‍ය කිව්වේ අර නිමිත්ත හදා ගන්න. දැන් අපි කියමු පඨවි මණ්ඩලය නිර්මාණය කර ඒක නිවැරදි විදියට කියන්නේ අපිට මේ මණ්ඩලයනේ අපේ සිත පිහිටවන්නේ. ඒතකොට සිහිය පිහිටවන්නේ. ඒතකොට ඒ සිහිය පිහිටවන සඳහා නිවැරදි විදියට මේ කසින මණ්ඩලය සාදා ගන්න. ඒකත් නිමිත්ත කෞශල්‍ය වෙනවා එතෙන්දී. මෙතෙන්දී මේ ආනාපාන සතියේදී අපිට එහෙම මේ කසින මණ්ඩලයක් නැහැ. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාසයනේ අපි සිත සිහිය පිහිටවන්නේ එතෙන්දී මේ ගත්ත මේ ලබාගත්ත මේ නිමිත්ත නිවැරදිව මේ කියන්නේ රැක ගන්න දක්ෂ වෙන්න ඕන. ඒක තමයි නිමිත්ත කෞශල්‍ය කියලා කිව්වේ. ඊළඟට 3 සිතට ප්‍රග්‍රහ දිය යුතු කල ප්‍රග්‍රහ දීම. ඒ කියන්නේ අර උත්සාහ ප්‍රග්‍රහ කිව්වේ මෙතන උත්සාහ සිත උත්සාහ කළ යුතු අවස්ථාවේදී උත්සාහ කිරීම තමයි මේ හතරවෙනි කාරණය. අපි ඒක කලින් සාකච්ඡා කරා. අපි දැන් දීර්ඝව සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඊට සිතට නිග්‍රහ කළ යුතු කල නිග්‍රහ කිරීම. එතකොට එතෙන්දී ඒකෙත් අපි නිග්‍රහ කරන කළ යුතු අවස්ථාවේදී අපි නිග්‍රහ කිරීමෙන් මේ නිග්‍රහ කළ යුතුයි. ඒතර ඒකට මේ උපමා කිහිපයක් දීලා අපි සාකච්ඡා කරා. අපි ගැඹුරට යන්නේ නැහැ මොකද කාලය සීමිත නිසා. ඊළඟට සිත සතුටු කළ යුතු විට සිත සතුටු කිරීම. ඒතර ඒකත් ඒ අවස්ථාවේදී අපි සිත සතුටු කරන්න අවශ්‍ය තැනදී අපි සිත සතුටු කළ යුතුයි. එතකොට අපිට සිතට නිග්‍රහ කළ යුතු එක තමයි තියෙන්නේ අපිට නේද? ඔව් අපි මම පැටලුණා මට. එතකොට අපිට තියෙන්නේ පස්වෙනි කාරණය සිතට නිග්‍රහ කළ යුතු කල නිග්‍රහ කරන්නේ කෙසේද කියන එක තමයි තියෙන්නේ. එතකොට ඔන්න මේ වස්තු විසඳ ක්‍රියාව අපි තේරුම් ගත්තා. අපිට පැහැදිලි අපි සාකච්ඡා කළා. ඊළඟ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය අපි සාකච්ඡා කළා. ඊළඟ නිමිත්ත කෞශල්‍ය සාකච්ඡා කරා. ඊළඟ සිතට ප්‍රග්‍රහ දිය යුතු කල ප්‍රග්‍රහය කියන්නේ උත්සාහ. සිත උත්සාහ කළ යුතු අවස්ථාවේදී අපි සිත උත්සාහ කළ යුතුයි. ඒකත් අපි සාකච්ඡා කළා. ඊළඟ සිත නිග්‍රහ කළ යුතු කල නිග්‍රහ කිරීම. එතකොට අපිට අරකට මතක් කරගෙන යන්න නැත්නම් මේකට අපිට යන්න පහසු වෙනවා. එතකොට සිත උත්සාහ කළ යුතු කල උත්සාහ කරන්නේ නැත්නම් දිරිමත් කරන්නේ නැත්නම් ප්‍රග්‍රහ කියන්නේ ඒකට. ඒක කොහොමද කරන්නේ? දැන් අපි දන්නෝනේ අර ඒකත් නැවත වතාවක් අර අපි කියවනේ ඉන්ද්‍රිය ධර්ම පහ. දැන් මේ බොජ්ජංග ධර්ම. එතන එන්නේ ඉන්ද්‍රිය ධර්ම නේ බොජ්ජංග ධර්ම. බොජ්ජංග කීයක් තියුණාද? 7ක් තියෙනවා. එතන බොජ්ජංග ධර්ම 7. ඒතර බොජ්ජංග ධර්ම 7 තමයි මොනවද? සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය. ඒතර අපි කිව්වා මේක කාණ්ඩ 3කට අපි බෙදාගත්තා. එකක් සතිය කියන එක වෙනම අරගෙන අනිත් 3 ධම්මවිජයයි විරියයි ප්‍රීති එක කාණ්ඩයක්. අනිත් කාණ්ඩය තමයි පස්සද්ධි සමාධි උපේක්ෂා කියන සම්බොජ්ජංග 3 නේ. එතකොට ඒකෙදි මේ අර දැන් අපි කිව්වා දැන් ධම්මවිජය විරිය ප්‍රීති කියන සම්බොජ්ජංග මේ කියන්නේ යහළු කාත් එක්කද ඇසුරු කරන්නේ කවුද? උද්දච්චය. ඒතර විරිය වැඩි වුණාම සෙලවෙන ගතිය නේද එන්නේ? සෙලවෙන ගතිය. උද්දච්චය මේ ඇසුරු කරනවා. ඒ කියන්නේ ධම්මවිජයයි කියන්නේ ධම්මවිජය කිව්වේ මොකද්ද? ප්‍රඥාව. ඔව් ප්‍රඥාවේ චෛතසිකනේ මේ ඔක්කොම චෛතසික. මේ 7ම චෛතසික. මේ චෛතසික ක්‍රියාකාරීත්වය ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේ 7ම ඒතර සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, ඊළාට පස්සද්ධි,
සමාධි උපේක්ඛා. ඔන්න ඔය හතම චෛතසික අපි කතා කරා කලින්. ඒතර මේකේ අපිට මේ කෙලින්ම නම් වලින් නැතු ඒව තමයි ධම්මවිජය. ධම්මවිජය කිව්වේ ප්‍රඥාව. ඊළාට උපේක්ඛා කිව්වේ මොකද්ද? තත්‍ර මජ්ජත්තා කියන චෛතසිකය. මේ ඔක්කොම චෛතසික. ඒතර මේ චෛතසික අර මිතුරු මේ කැමැති කියන්නේ එක වගේ හැසිරෙන මේ ගොඩවල් දෙකක් ඉන්නවා. ඒ කියන්නේ ධම්මවිජයයි විරියයි ප්‍රීති එක වගේ හැසිරෙන ඒගොල්ලෝ මිත්‍රෝ තුන් දෙනෙක්. ඒගොල්ලෝ නිකන් උද්දච්චයත් එක්ක පක්ෂයි. කියන්නේ උද්දච්චය ඇතිවීමට ඒගොල්ලයි චෛතසික උද්දච්චය ඇති කිරීමට බරක් තියෙනවා. මේ හරියම වැදගත් මේ කාරණේ තේරුම් ගන්න එක. උද්දච්චය ඇති කිරීමට ප්‍රවණතාවයක් පක්ෂයි මිතුරුයි ඇතිවීම ඇති කරන්න යම් ඉඩකඩක් ඇති කරනවා ඒගොල්ලයි ඒ චෛතසික තුන. ඒ වගේම පස්සද්ධි සමාධි උපේක්ඛා කියන චෛතසික තුන මිතුරු කාත් එක්කද? කුසීත බව නැත්නම් තීන මිද්ද බව. තීන මිද්දයත් එක්ක නැත්නම් කුසීත බවත් එක්ක මිත්‍රයි කියන්නේ ඒ අයගේ ක්‍රියාකාරීත්වය මේ පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ චෛතසික වල නැත්නම් වෙනත් විදිහට කිව්වොත් සම්බොජ්ජංග මිතුරුයි නැත්නම් ඒ අයගේ ක්‍රියාකාරීත්වය කුසීත බවක් ඇති කරනවා. ඇති කිරීමට ඇති වෙන්න ඉඩකඩ සලස්වනවා. ඒතර මේ දෙක විරුද්ධයි. එකිනෙකට විරුද්ධව තමයි ක්‍රියා කරන්නේ. ඒතකොට ඒකෙදී දැන් මොකද කරන්නේ? දැන් අර පස්සද්ධි සමාධි උපේක්ඛා දැන් කුසීත බවක් ආවොත් මොකද කරන්නේ? අපි වඩන්නේ මොකද්ද? ඒතර වඩන්න ඕන කුසීත බව කියලා කියන්නේ දැන් කුසීත බවක් අපි කියන්නේ භාවනා කරනවා. භාවනා කරනකොට කුසීත බවක් එනවා. කුසීත බව ආවොත් අපි මොකද කරන්නේ? පස්සද්ධි සමාධි උපේක්ඛා සම්බොජ්ජංග වඩන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම වැඩ කරොත් තවත් කුසීත වෙලා තවත් භාවනාව කරගන්න බැරි වෙනවා. අපි මොකද කරන්නේ එතකොට? ඒතකොට ධම්මවිජය විරිය ප්‍රීති සම්බොජ්ජංග වඩනවා. එතකොට අන්න තියෙන කුසීත බව මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එතකොට ඔන්න අපිට උද්දච්චයක් මතුවෙනවා. අපිට නිකන් උද්දච්ච ස්වභාවයක්, සෙලවෙන ස්වභාවයක්, හිත කලබල ස්වභාවයක් මතුවෙන. උද්දච්චය කිව්වේ ඒකනේ. දැන් ඔන්න භාවනා කරගෙන යනකොට ඔන්න කලබල ස්වභාවයක් එනවා. කලබලය වැඩි. සහ භාවනා කරනකොට නෙවෙයි අනිත් අවස්ථාවේදී හිත කලබල වැඩි. දැන් මොකද කරන්නේ? දැන් අපි කරන්නේ අපි එතෙන්දී අර ධම්මවිජයයි විරියයි ප්‍රීති අපි සම්බොජ්ජංග වඩන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මොකද වෙන්නේ? තවදුරටත් හිත කලබල වෙනවා. එතකොට අපි මොකද? ඒකේ අනිත් පැත්ත පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සම්බොජ්ජංග වඩන්න පුළුවන්. අන්න එතකොට අර කලබල ගතිය නැති වෙලා ආයෙත් අර සාමාන්‍ය මට්ටම වෙනවා. දැන් අපි මේ අවස්ථාවේදී මේ අපේ ඉලක්කය මොකද? මේ උපදවාගත් පටිභාග නිමිත්ත ආරක්ෂා කරගන්න. එතකොට අපි භාවනා අරමුණේ නැති වෙලාවටත් අපේ කලබලයක් ඇති වුණ ගාම අපි මොකද කරන්න ඕන? හිත කලබල නම් පස්සද්ධි සමාධි උපේක්ඛා සම්බොජ්ජංග වඩලා අපිට ඉක්මනට අර ඒ කලබල ගතිය නැති කරගන්න ඕන. නැත්තම් අර ආයිත් පටිභාග නිමිත්තට බාධා වෙනවා. පටිභාග නිමිත්ත උපදවන්න අපි බාධා වෙනවා. දැන් උන අපේ සාමාන්‍ය ජීවිතයේදී අපේ කුසීත බවක් එනවා. අන්න එතකොට මොකද කරන්නේ අපි? එතකොට අපි කරන්නේ ධම්මවිජය විරිය ප්‍රීති සම්බොජ්ජංග වඩනවා. වඩලා ඉවර වෙලා අර කුසීත බව නැති කරගෙන පවත්ව ගන්න. අන්න එහෙම පවත්වගෙන දිගටම සාමාන්‍ය ජීවිතේත් අපි පවත්ව ගත්තොත් අර අපි උපදවාගත්ත පටිභාග නිමිත්ත අපෙන් ගිලිහෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේකේ අරමුණ. ඒ වගේම තමයි ඒකට අපි වෙනම මේ කාරණා ටිකක් මේ පස්සද්ධි සමාධි උපේක්ඛා සහ ධම්මවිජය විරිය ප්‍රීති සම්බොජ්ජංග උපදවන්නේ කොහොමද කියලා ඒ කාරණා අපි වෙනම සාකච්ඡා කරා. අපි කලින් වැඩසටහන් වලදී සාකච්ඡා කරා. අපි දැන් එතෙන්ට යන්නේ. දැන් ඊළඟ එකට තමයි සිත නිග්‍රහ කළ යුතු කල නිග්‍රහ කරන්නේ කෙසේද කියන එක තමයි අද පාඩම. 18 වෙනි පාඩම. අපි පාඩමට යනවා. සිතට නිග්‍රහ කළ යුතු කල නිග්‍රහ කරන්නේ කෙසේද? යම් කලෙක ඒ යෝගාවචරයාගේ සිත තරයේ පටන්ගත්
වීර්ය තත්වාදීන් නොසන්සුන් බවට පැමිණෙන්නේ වන්නේද එකල ධම්මවිජයාදී සම්බොජ්ජංග 3 නොවඩා පස්සද්ධිය ආදී සම්බොජ්ජංග 3 වඩන්නේය. වදාලේ මැයි භගවත් බුදුහු කියලා පාලි කොටසක් තියෙනවා. අපි පාලි කොටස අතාරිනවා. අයිනිකේ තේරුම තියෙනවා. මහණෙනි මිනිසෙක් මහා ගිනි කඳක් නිවාලනු කැමැතිව එහි වියලි තනරොඩු දමන්නේ නම් වියලි ගොම වැටි දමන්නේ නම් වියලි දර දමන්නේ නම් දිය මුසු සුලං නොදෙන්නේ නම් පස් හෝ නොෝනේ නම් ඒ මිනිසා මහා ගිනි කඳ නිවාලන්නට සමර්ථ වේද? නැත ස්වාමීනි. මහණෙනි මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ මේ. අහනවා මහා ගිනි කඳක් තියෙනවා. දැන් මේ ගිනි කඳ නිවන්න ඕන. නිවන්න ඕන නම් වියලි තනරොඩු, වියලි ගොම වැරටි, වියලි දර, දියමුසු සුලං නැතුව වියලි සුලං දෙනවා. පස් එහෙම දාන්නෙත් නැහැ. එහෙම දාන්න නැතුව මේ ගින්න නිවන්න පුළුවන්ද? නිවන්න බෑ. දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ නැත ස්වාමීනි මහණෙනි එමෙන් යම් කලෙක සිත නොසන්සුන් බවට පැමිණියේද ඔන්න නොසන්සුන් බවට පැමිණියේද එකල්ලි ධම්මවිජය සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්නට කල් නොවන්නේය. හරිද? දැන් මේකේ අර ඉස්සෙල්ලා අපි දෙකම සාකච්ඡා කරා. දැන් ඉස්සෙල්ලා කාරණේදී අපි දෙකම සාකච්ඡා කරා. මේ දෙවෙනි එක තමයි මේ කියන්නේ ධම්මවිජය සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්නට කල් නොවන්නේය. කුමක් හේයින්ද මහණෙනි සිත නොසන්සුන් සිත මේ ධර්මයන්ගෙන් සංසිඳුවා ගන්නට නොහැකිය. මහණෙනි යම් කැලක සිත නොසන්සුන් බවට පැමිණියේද එකල්ලි පස්සද්ධි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය වඩන්නට සුදුසු වන්නේය. කුමක් හේයින්ද මහණෙනි සිත නොසන්සුන්ය. ඒ ධර්මයන්ගෙන් සංසිඳුවා ගත හැක්කේය. මහණෙනි මහා ගිනිකඳ නිවි යටියෙක් එහි අමු තෘණ දමන්නේ නම් අමු ගොම දමන්නේ නම් අමු දර දමන්නේ නම් දිය මුසු සුලං දෙන්නේ නම් පස්සෝ දෙන්නේ නම් ඒ මිනිසා ඒ ගිනිකඳ නිවාලන්න සමර්ථ වේ. එසේ ස්වාමීනි යනු එහි අර්ථයයි. ඒකේ අර දෙවනි කොටසම දැන් ඉස්සෙල් එකේ කිව්වේ ඉස්සෙල් එකේ කිව්වේ ඒ තමයි එකත් අපි බලමු. දැන් ඒ අර හතරවෙනි එක සිත උත්සාහ කළ යුතු කල දිරිමත් කරන්නේ කෙසේද? ඒක ඔය හතරවෙනි එක අපි කියන්නේ කලින් එක. යම් විටක ඒ යෝගාවචරයාගේ සිත ඊතා ලිහිල් වැගිය වීරිය ඇතිවීම ආදීන් හැකිලී ගියේද? එවිට අන්න ඒ කියන්නේ ඉස්සෙල්ල කිව්වේ අපි දැන් හිත කුසීත වෙලා ඒ කුසීත වෙලා තියෙනකොටනේ දිරිමත් කරන්න ඕන උත්සාහ කරන්න ඕන කුසීත වෙලා තියෙන වෙලාවටනේ නේද? අපි කාරණා දෙකම ඉස්සෙල්ල කතා කරා. දැන් පළවෙනි එක වෙන්නේ සිත උත්සාහ කළ යුතු කල දිරිමත් කරන්නේ කෙසේද කියන්නේ දැන් ඔන්න හිත කුසීත වෙලා තියෙන වෙලාවක ඒ කුසීත බව නැති කරන්නේ කොහොමද? අර උපමාවෙම අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් කුසීත බව තියෙන වෙලාවක අපි ධම්මවිජය විරිය ප්‍රීති සම්බොජ්ජංග වඩලා ඒ කුසීත බව නැති කරනවා. දැන් මේකේ අනිත් පැත්ත තමයි මේ අවස්ථාව. මේ මොකද්ද? සිතට නිග්‍රහ කළ යුතු නිග්‍රහ කරන්නේ දැන් ඔන්න කලබල වැඩි හිත. අන්න එතකොට තමයි නිග්‍රහ කරන්න ඕන අපි. උත්සාහ වැඩි කියන්නේ කලබල වැඩි කියන්නේ ඒක කියන්නේ මේ මෙතන නිග්‍රහ කරන්න ඕන කියලා කියන්නේ අර්ථය ඒක. එතෙන්දී අපි අර උපමාවේ කියන විදියට අර මේ තවදුරටත් ගින්න ගින්න දැන් ගින්න ටිකක් ගින්දර වැඩි වගේ ගින්දර නැත්නම් මේ ගින්න නිවන්න ඕන. දැන් අපේ හිත තුල දැන් ගින්නක් ඇති වෙලා කලබලයි දැන් නේද? එතකොට ඒක නිවන්න ඕන. ඒක නිවන්න ඕන නම් අර ඒකට දාන්න ඕන මේ මොන වගේවද? අමුතෘණ අමුගොම අමුදර දියමුසු සුලං පස් වගේ ඒවා දාලි වරලා ඒක නිවන්න ඕනේ. ඒක අර ඒව දැම්ම වගේ මොකද අපි කරන්නේ? ධම්මවිජය නෙවෙයි. පස්සද්ධි සමාධි උපේක්ඛා. පස්සද්ධි සමාධි උපේක්ඛා ඒවා වඩනවා. වඩනකොට අර සමාධි වෙනවා. අන්න කලබල වෙලා තියෙන හිත දැන් එන්න එක සමාධි කරන පස්සද්ධි සමාධි
උපේක්ඛා වඩනවා. වඩලි ඉවර වෙලා අර කලබල ගතිය නැති වෙනවා. අර ගින්න වගේ ගින්නට උපමා කරේ කලබල ගතිය. ගින්නට උපමා කරේ කලබල ගතිය මෙතන. මෙහිදු පස්සද්දි සම්බොජ්ජංගාදීන්ගේ වැඩිම ඔවුන් පිළිබඳ ආහාර වශයෙන් වන්නේ යයි දත යුතුය. ප්‍රත්‍ය වශයෙන්. ඒ කියන්නේ මේකෙදී මේ පස්සද්දි සමාධි උපේක්ඛා කියන ඒවා වඩලා අර ගින්න අර ඇති වුණු ගින්න නිවනවා. දැන් මේකේ මේ උපමා දෙකේම ගින්නට උපමා කරේ අර අතෙන්දී නම් කුසීත බව නේද? දැන් උපමා තේරුම් ගමු අපි. උපමාව එතකොට මතක තියාගන්න ලේසියි. දැන් ඉස්සෙල්ලත් ගින්නක් නේ ආවේ. ඉස්සෙල්ලත් ගින්නක් ආවා, මෙතෙන්දි ගින්නක් ආවා. එතෙන්දි ගින්න මොකද්ද? කුසීත බව. මෙතෙන්දි ගින්න මොකද්ද? උද්දච්ච නැත්තම් කලබල, හිත කලබල බව. හරිද? ඒ කලබල බව නැති කරන්න නම් අර ඒ වෙලාවේ ගින්න නිවන්න ඕන වගේ. දැන් අරකේ තියෙන අරකේ ගින්න අවුලව ගන්න ඕන නේ. එහෙම නෙවුනේ දැන්. එතෙන්දි මොකද්ද ඕන? ගින්න අවුලව ගන්න ඕන, වැඩි කර ගන්න ඕන. කුසීත බවනේ තියෙන්නේ දැන්. ඒක අවුලව ගන්න ඕන, වැඩි කර ගන්න ඕන. ඒකට අපි මොකද කරේ? අර වියලි ගොම වැරටි අර වියලි තෘණ වගේ ඒවා දාලා ගින්න අවුලව ගත්තා. මොකද ගින්න මදි කියලා හිතමු අපි. ගින්න මදි එතෙන්දි. මෙතෙන්දි ගින්න වැඩි. අන්න එහෙම හිතාගත්තාම හරි. දැන් ඉස්සෙල්ලා මොකද උනේ? ගින්දරක් තියෙනවා, ඒක මදි. තව අවුලව ගන්න ඕන. මෙතෙන්දි මොකද වෙන්නේ? ගින්න වැඩි. අපිට ඕන ගින්න මේ ගාන කියලා හිතමුකෝ. ඕන ගාන මේක. ඒ උපමා තේරුම් ගත්තොත් මත ලේසි අපිට තේරුම් ගන්න. මෙන්න දැන් ඉස්සෙල්ලා තියෙන එක පොඩ්ඩයි. ඒ කියන්නේ කුසීත බව වගේ නිකන්. මේ ප්‍රමාණයට ඕන. නමුත් ඒ ප්‍රමාණයට නෑ. දැන් මොකද කරන්න ඕන? හිත උත්සාහ කරන්න ඕන. උත්සාහ කරන්න ඕන. එතකොට අපි මොකද කරන්නේ? මේකට දාන්න ඕන වියලි තෘණ වියලි ගොම වැරටි. හරිද? දාලා මේ ගින්න මෙතෙන්ට වැඩි කරගන්නවා. හරිනේ? එතෙන්දී ඒ කියන්නේ මේ මෙතෙන්දී මොකද කරන්න ඕන? මෙතෙන්දී කරන්න ඕන ධම්මවිචය විරිය ප්‍රීති. ඒක තමයි සිත උත්සාහ කළ යුතු උත්සාහ කරන්නේ. ඒක හතරවෙනි එක තමයි මේක මෙතෙන්ට දක්වා වර්ධනය කරගන්න. මේ කුසීත බව මේ ගින්න මේ මට්ටම දක්වා වර්ධනය කරන්න ඕන. ඒකට අර වියලි තුන වියලි ගොම දැම්මා වගේ අර ධම්මවිජය විරිය ප්‍රීති කියන සම්බොජ්ජංග මේ වඩලා ගින්න වැඩි කරගත්තා. අපිට අවශ්‍ය ප්‍රමාණයට. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? ගින්න වැඩි අපිට. ගින්න වැඩි. දැන් මොකද කරන්න ඕන? ඒක මෙතෙන්ට ගේන්න ඕන, අඩු කරගන්න ඕන. එතෙන්දී මොකද්ද අපි දාන්න ඕන? මොකද කරන්න ඕන? එතන වියලි නෙවෙයි අමු තෘණ අමු ගොම වගේ ඒව දාන්න ඕන. ඒ කියන්නේ භාවනාවේදී නම් මේක බවට පත් කරගන්න අපි වඩන්න ඕන මොනවද? පස්සද්දි සමාධි උපේක්ඛා. දැන් හරිනේ. දැන් උන තේරුම් ගත්ත උපමාව. හරිද? මේ ගාන තමයි අපිට ඕන ප්‍රමාණය. මෙතන අඩුයි, මෙතන වැඩි. එතකොට මේ දෙක වඩලි ඉවර වෙලා අපි අවශ්‍ය ප්‍රමාණය ඉන්න සකස් කරගත්තා. ඒක තමයි මෙතෙන්දී මදි නිසා උත්සාහවත් කරා. මෙතෙන්ට වැඩි නිසා කලබලයි හිත. ඒක අවශ්‍ය ප්‍රමාණයට අඩු කරගත්තා. මේ කියන පස්සද්ධි සමාධි උපේක්ඛා සම්බොජ්ජංග වඩලා. හරි. ඔන්න ඒක අපි එනවා තේරුම් ගත්තා. ඊට පස්සේ තවත් කොටසක් තියෙනවා. මහණෙනි කාය පස්සද්ධියක් ඇත්තේ, චිත්ත පස්සද්ධියක් ඇත්තේ. ඒ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි පස්සද්ධීන්හි යෝනිසෝ මනසිකාරයේ නූපන් පස්සද්ධි සම්බොජ්ජංගේ උපදවා ගැනීමටද, නූපන් පස්සද්ධි සම්බොජ්ජංගේ වඩා ගැනීමටද, මහත් පාට පවනුවා ගැනීමටද, සම්පූර්ණ කර ගැනීමටද පවත්නේය. එතකොට මෙතෙන්දි කියනවා දැන් කාය මතකද නේද? කාය පස්සද්ධිය ගත්තාම
පස්සද්ධියේ කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා දෙකක් තිබුණනේ. මතකයි නේද? කොහෙද ආවේ දෙක? සෝබන චෛතසිකවල සෝබන සාධාරණ චෛතසික 19 දෙකක් තමයි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා. හරි. සෝබන චෛතසික දැන් කුසල් සිත්වල හැම එකෙම මේ චෛතසික දෙක තියෙනවා. මේ උපදිනවා. එතකොට එහෙම පස්සද්ධි දෙකක් තියෙනවා. එතකොට ඒ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධීන්හි යෝනිසෝ මනසිකාරය නූපන් පස්සද්ධි සම්බොජ්ජංගේ උපදවා ගැනීමටද උපන් පස්සද්ධි සම්බොජ්ජංගේ වඩා ගැනීමටද මහත් බවට පන්වා ගැනීමට සම්පූර්ණ කර ගැනීමටද පවත්නේ. දැන් මෙතෙන්දි මොකද කරන්නේ? දැන් ඔන්න තියෙනවා එතකොට දැන් මේ මොකද්ද දැන් අපි සාකච්ඡා කරන දැන් ඔන්න අපිට ඕන දැන් ඔන්න හිත කලබල වෙලා තියෙන්නේ. දැන් කලබල වෙලා තියෙන්නේ. දැන් අපිට ඕන දැන් මේ කලබල ගතිය නැති කරන්න. දැන් මොකද්ද කරන්න ඕනේ? එහෙමනම් පස්සද්ධි සම්බොජ්ජංගයයි සමාධි සම්බොජ්ජංගයයි උපේක්ඛා සම්බොජ්ජංගයයි වඩන්න තියෙනවා. දැන් පළවෙනි එක අපි ගන්නෝ පස්සද්ධි සම්බොජ්ජංගය. ඒක අරගෙන ඒකෙදී ගත්තහම සම්බොජ්ජංගේ පස්සද්ධිය ගත්තහම පස්සද්ධි දෙකක් තියෙනවා. කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි. ඒ දෙකේදී දැන් කරන්න ඕන මේ ඒ තුල තියෙන අර යෝනිසෝ මනසිකාරය නූපන් පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ කියන්නේ දැන් එතකොට දැන් පස්සද්ධි කියන්නේ නූපන් පස්සද්ධි සම්බොජ්ජංගය උපදවා ගැනීමටත් උපන් පස්සද්ධි සම්බොජ්ජංගය වඩා ගැනීමටත් ඒකට මහත් බවට ඒක තියෙන තවදුරටත් දියුණු කිරීමටත් ඒක දියුණු කරලා සම්පූර්ණ කර ගැනීමත් තමයි කරන්න ඕන. දැන් ඒක මදි නිසානේ දැන් අතන කලබල වුණේ. පස්සද්ධිය මදි නිසා තමයි එතන හිත කලබල වුණේ. ඒක දැන් ඔන්න තියෙන එක වර්ධනය කරගන්නවා, නැති එක උපදවා ගන්නවා, තියෙන එක වර්ධනය කරගෙන සම්පූර්ණ බවට පත් කරගන්නවා. ඒකෙත් තව පාළියක් තියෙනවා. ඊළඟට මේකේ තේරුම තියෙනවා මහණෙනි සමත නිමිත්තයෙන් අව්‍යග්ග නිමිත්තයක් ඇත්තේ. එහි යෝනිසෝ මානසිකාර්ය බහුල කර ගැනීම නූපන් සමාධි සම්බොජ්ජංගේ උපදවා ගැනීමටද උපන් සමාධි සම්බොජ්ජංගේ වඩා ගැනීමටද මහත් බවට පවුණවා ගැනීමටද සම්පූර්ණ කර ගැනීමටද පවත්නේ. මේ සමත නිමිත්ත යනු සමතයටම නමකි. අව්‍යග්ග නිමිත්ත යනු අවික්ෂේපාර්ථයෙන් එයටම නම්ය. ඔය කියන්නේ ඊ දෙවණියට කියනවා සමාධි සම්බොජ්ජංගයත් උපදවා නොගත් සමාධි සම්බොජ්ජංගය වඩා මේ උපදවා ගැනීමටත් දැන් ඉස්සෙල්ලා අපි කිව්වා පස්සද්ධි සම්බොජ්ජංගය ඉපදවා නොගත් පස්සද්ධි සම්බොජ්ජංගය උපදවා ගැනීමටත් උපදවාගත් පස්සද්ධි සම්බොජ්ජංගය තව දියුණු කිරීමටත් දියුණු කරලා සම්පූර්ණ කර ගැනීමටත් කටයුතු කරන්න ඕන. ඒ වගේම සමාධි සම්බොජ්ජංගයක් ඒ විදිහටම නොඋපදවාගත් සමාධි සම්බොජ්ජංගය උපදවා ගැනීමටත් උපදවාගත් සමාධි සම්බොජ්ජංගය වඩා ගැනීමටත් වඩාගෙන සම්පූර්ණ කර ගැනීමටත් කටයුතු කරන්න ඕන. ඒ තුල යෝනිසෝ මනසිකාරය කියන එක. ඊළඟට ඒ විදිහටම කියනවා මහණෙනි උපේක්ෂා සම්බොජ්ජංග ඨානීය ධර්ම ඇත්තේය. එහි යෝනිසෝ මනසිකාර්ය බහුල කර ගැනීම නූපන් උපේක්ඛා සම්බොජ්ජංගය උපදවා ගැනීමටද උපන් උපේක්ෂා සම්බොජ්ජංගයට වඩා ගැනීමටද විපුලත්වයට පමුණවා ගැනීමටද සම්පූර්ණ කර ගැනීමටද පවත්නේ. ඒතර අර විදිහට අර තුන කියන්නේ මේ කියන්නේ පස්සද්ධියේ කාය පස්සද්ධියේ චිත්ත පස්සද්ධියේ එකට අරගෙන තමයි පස්සද්ධි සම්බොජ්ජංගය කිව්වේ. දන්නෝනේ කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කිව්වේ මොකද්ද? කාය පස්සද්ධිය කිව්වේ මොකද්ද? සහැල්ලු බව මොකේද? සිතේ සහ සිතුවිලි. කාය කිව්වේ මොකද්ද? සිතුවිලි. එතන කාය කිව්වේ චිත්ත චෛතසිකවල. දැන් මේ මොකද්ද මේකේ ශරීරය? මේකේ ශරීරය මොකද්ද?
චිත්ත චෛතසික පිණ්ඩය. දැන් සිතක් කියලා ගත්තාම සිතයි සිතත් එක්ක උපදින චෛතසික ටිකයි තියෙනවා. හරිද? එහෙමනේ අපි කිව්වේ චිත්ත චෛතසික පිණ්ඩය කියලා. සිත චෛතසික. කොහොමද තියෙන්නේ? මේක සම්පූර්ණ කයක් විදියට ගත්තාම සිත අරගෙන කය විදියට ගන්න මේ චෛතසික ටික. මෙතන කාය පස්සද්ධිය කිව්වේ මේ චෛතසික වල පස්සද්ධිය. සිත චිත්ත පස්සද්ධිය කිව්වේ සිතේ සංසිඳීම. සිතේ සංසිඳීම මොකද්ද? චිත්ත පස්සද්ධිය. චෛතසික වල සංසිඳීම කාය පස්සද්ධිය. නේද? ඒක තමයි මේ ඒ දෙක ගැන කියන්නේ. මෙතන කියන්නේ ඇඟේ ශරීරයේ මේ රූප කය ගැන නෙමෙයි මේ මෙතන කාය කිව්වේ. ඔව් මේ චෛතසික ගැන තමයි මෙතන කාය කියලා කිව්වේ. චෛතසික වල. ඒතර ඒ දෙක එකට අරගෙන තමයි කියන්නේ මේ සම්පූර්ණ සිත මේ චෛතසික ටිකයි සිතයි අරගෙන තමයි මෙතන කිව්වේ මේ. එතකොට ඒකේ පස්සද්ධියේ යෝනිසෝ මනසිකාර්ය උපදවා ගැනීම නේද? දැන් එතකොට උපදවා ගත්තේ පස්සද්ධි සම්බොජ්ජංගය තුල යෝනිසෝ මනසිකාර්ය පිහිටවලා ඒක උපදව ගන්නවා. ඊට පස්සේ උපදවා උපදවාගෙන තියෙන එක තුල යෝනිසෝ මනසිකාර්ය පිහිටවලා ඒක වැඩි දියුණු කර ගන්නවා. එතකොට මේ වැඩි දියුණු කරගත් එකත් තව දුරටත් යෝනිසෝ මනසිකාර්ය පිහිටවාගෙන දියුණු කරලා සම්පූර්ණත්වයට පත් කර ගන්නවා. අන්න ඒක තමයි ඒක පස්සද්ධි සම්බොජ්ජංගේ තුල කරන්නේ ඒක. ඒ වගේම සමාධි සම්බොජ්ජංගයත් උපේක්ෂා සම්බොජ්ජංගයත් ඒ විදිහටම ඒ තුල යෝනිසෝ මනසිකාර්ය පිහිටවලා ඒකේ නැති එක උපදවා ගන්නවා, තියෙන එක දියුණු කර ගන්නවා. ඒක තමයි මේ කියන්නේ. මේ තුන් තන්හි යෝනිසෝ මනසිකාර්ය නම් යම් ආකාරයකින් ඒ යෝගී හට පස්සද්ධි සමාධි උපේක්ඛා ඒ තුන ගැන කියන්නේ. උපන්නාහුද ඒ ආකාරය සලකා ඒ පස්සද්ධි ආදීන් උපදවා ගැනීම වශයෙන් පවත්වන ලද මනසිකාර්යයි. මනසිකාර්යය කියන්නේ මොකද්ද? ඒ චෛතසිකයක් නේ. මනසිකාර්යය කියලා කිව්වේ චෛතසිකයක් නේද? කොහෙද එන්නේ? සබ්බචිත්ත සාධාරණවල. සබ්බචිත්ත කියන්නේ හැම සිතේම තියෙනවා. මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාගත ජීවිතේන්ද්‍රිය මනසිකාර්ය. ඔන්න 7 චෛතසික 7. ඒ චෛතසික 7 හැම සිතේම තියෙනවා. ඒ චෛතසික 7 නැති සිතක් නැහැ. සිත 89ෙම තියෙනවා. එතකොට ඔන්න ඉස්සරහට කියනවා තවද ප්‍රණීතන ඒකේ කියනවා කාරණා 7ක් කියනවා. කාරණා 7. ඒ කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගය දැන් කියනවා කොහොමද පස්සද්ධි සම්බොජ්ජංගය උපන්ද? මේ කියන පස්සද්ධි සම්බොජ්ජංගය දැන් මෙතන කිව්වා. දැන් අපිට ප්‍රශ්නේ මොකද්ද? දැන් ඔන්න හිත කලබල වෙලා. දැන් මොකද කරන්න ඕන? හිත කලබල බව නැති කරගන්න ඕන. නැති කරගන්න නම් අපි මොකද කරන්න ඕන? පස්සද්ධි සම්බොජ්ජංගයයි සමාධි සම්බොජ්ජංගයයි උපේක්ඛා සම්බොජ්ජංගයයි වඩන්න ඕන. දැන් ඔන්න කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය වඩන්නේ කොහොමද කියලා. දැන් ඔන්න බලමු කොහොමද වඩන්නේ කියලා. ඔන්න කාරණා 7ක් තියෙනවා. ඔන්න කාරණා 7ක් තියෙනවා පස්සද්ධි සම්බොජ්ජංගය වඩන. මොකද කරන්න ඕන බලමු. ප්‍රණීතාහාර සෙවුනා බව. ඔන්න ආහාරය ප්‍රණීත බව ප්‍රණීත බවෙන් හිත කලබල වෙන්නේ නැහැ. හිත ආහාරය නරක නම් හිත කලබල වෙනවද? වෙනවා සාමාන්‍යයෙන්. අපිට වෙන්නේ නැහැ. ලුණු එහෙම මදි වුණොත් එහෙම හිත කලබල වෙන්නේ නැද්ද? ලුණු මදි වුණොත් නැත්තම් වැඩි වුණොත් කලබල වෙනව නේද? කලබල වෙනවා. හරි නේද? මේකත් එක්ක ගැලපෙනව නේද? අන්න එහෙනම් ඉතින් අපි ඒ ගැනත් ඔන්න හිතන්න වෙනවා ගෙදරදී. ගලක් අහුවෙන්න පුළුවන්. දැන් මේ ප්‍රණීත බවනේ මෙතන කියන්නේ ගලක් අහුවෙන එකත් හරි. හිත කලබල වෙනවනේ. මොකද්ද ඒ කිව්වේ? මොකද්ද වෙන්නේ? කලබල උනායි කියන්නේ යන්න. එතකොට එහෙම ඒ අවස්ථාව නොෙන්න වග බලා ගන්න ඕන. අන්න ඒක නෙමෙයි කියන්නේ. එතකොට පස්සද්ධිය සම්බොජ්ජංගේ උපදවා ගන්න නම් ආහාරය ගැන ප්‍රණීත විදිහ අපි හදා ගන්න වෙනවා දැන්. නැත්තම් හිත කලබල වෙනවා. හරිද? ප්‍රණීත ආහාර සෙවුනා බව.
සැප ඍතු සෙවුනා බව. ඔන්න පරිසරයේ උෂ්ණාධික නම් සීතලාධික නම් හිත කලබල වෙනවා. හිත කලබල. එහෙම නොවෙන්න ඕන. ඒ පරිසරය අපි සකස් කරගන්න ඕන. සැප ඉරියව් සෙවුනාවා. ඉරියව්ව ගැන ඉරියව් වැරදි නරක ඉරියව්වක ඉන්නොත් වේදනාවක් එක්ක උපද්දුවොත් හිත කලබල වෙනවා. සම වූ කාය වාග් මනක් ප්‍රයෝග ඇති බව. කාය වාග් මනක් ප්‍රයෝග ඇති. කය වචනය සහ මනසේ සමව පවත්වා ගන්න ඕන. ඒවා පවත්වා ගන්න ඒවා සම නොවුනොත් ඒත් අපේ මේ අර පස්සද්ධි සම්බොජ්ජංගය නැති වෙන්න පුළුවන්. මේ ඒකෙත් ඒ තුල ඒක අපි හිතලා ඒවා පවත්ව ගන්න ඕන. ක්ලේශ පරිදාහ ඇති නොසන්සුන් පුද්ගලයන් දුරු කරන බව. පුළුවන් තරම් අපි නොසන්සුන් පුද්ගලයන් මේක සංසුන් බවනේ පස්සිද්දි කිව්වේ. නොසන්සුන් පුද්ගලයන් ඇසුරු කරගම මොකද වෙන්නේ? සංසුන් ඇසුරු කරගම අපේ මේ සිතත් මොකද වෙන්නේ? නොසන්සුන් වෙනවා. ඒතර පුළුවන් තරම් නොසන්සුන් පුද්ගලයන් දුරු කරන්න උත්සාහ ගන්න ඕන. පුළුවන් තරම් නොසන්සුන් පුද්ගලයන් දුරු කරන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ ක්ලේශ පරිදාහ ඇති. ඒ කියන්නේ ක්ලේශ කෙලෙස් ඇතිනේ. කෙලෙස් ඇති කියන එක නෙමෙයි. කෙලෙස් ඇති පුද්ගලයන් කෙලෙස් ඇති නොසන්සුන් පුද්ගලයන්. සංසුන් බවනේ පස්සද්දි කිව්වේ. නොසන්සුන් පුද්ගලයන් දුරු කරන බව. පුළුවන් තරම් ඒගොල්ලගෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕන. දැන් ඒගොල්ලන්ට බැනලා කියලාද මේ කරන්නේ එහෙම? ඒගොල්ලෝ මග ඇරලා යනවා. මග ඇරලා ඒ අයගේ අපි ඒකත් එක්ක කතා කිරීම සහ පුළුවන් තරම් මග ඇරලා ඒගොල්ලගේ තරහ වෙන එක නෙමෙයි මේ කියන්නේ. ඒගොල්ලෝ මග අරින්න ඕන. නැත්තම් අපිට හානියක් වෙනවා එකකින්. අපිට හානියක් වෙනවා. මේ වගේ පුද්ගලයන් ආශ්‍රය කරොත් අපිට හානියක් වෙනවා. ක්ලේශ පරිදාහ නැති සංසුන් පුද්ගලයන් සෙවුනා බව. සංසුන් පුද්ගලයන් සෙවුනා ඒ අයගේ සංසුන් නිසා ඒ සංසුන් බව අපිට එනවා නේද? අපේ නොසන්සුන් බවක් තියෙනවා ඒක නැති වෙනවා අර සංසුන් පුද්ගලයා නිසා. ඒතර ඒකත් එකක්. ක්ලේශ පරිදාහ නැති සංසුන් පුද්ගලයන් සෙවුනා බව. ඊළඟ හත්වෙනි එක පස්සද්ධි සම්බොජ්ජංගයේහි නැමී ගිය අදහස් ඇති බව. ඔන්න පස්සද්ධි සම්බොජ්ජංගය උපදවා ගන්න ඕන කියන අදහස තියෙන්න ඕන. ඔන්න 7යි. කාරණා 7යි. පස්සද්ධි සම්බොජ්ජංගය උපදවා ගන්න කල යුතු කාරණා වැඩ 7ක් තියෙනවා. ඒ 7 තමයි මොනවද? ප්‍රණීත ආහාර සෙවුනා බව. ප්‍රණීත ආහාර පුළුවන් තරම් සොයා ගන්න උත්සාහ කරන්න ඕන. ඒකෙන් අපේ පස්සද්ධිය අපේ මේ උද්දච්චය නැත්තම් සෙලවෙන ස්වභාවය නැත්තම් හිත නොසන්සුන් ස්වභාවය නැති වෙනවා. ඍතු හොඳ සැප ඍතු සෙවුනා බව. ඉතින් ඒකට අපිට දාඩිය දානවා නම් ෆෑන් එකක් දාගෙන නේද? AC එකක් තියෙනම් එහෙම පාවිච්චි කරගන්න පුළුවන්. නැත්තම් ඒ වගේ ස්ථානයකට යන්න පුළුවන්. අන්න ඒ පරිසරය අපි පුළුවන් තරම් සකස් කරගන්න. තුන්වෙනි එක සැප ඉරියව්ව නිවැරදිව පවත්වා ගන්න සුදුසු ඉරියව්ව. වේදනාවකින් නැති ඉරියව්ව. සම වූ කාය වාග් මනක් ප්‍රයෝග ඇති බව. කාය වචනයේ සිත පුළුවන් තරම් සමව පවත්වා ගන්න උත්සාහ ගන්න ඕන. ඊළඟ ක්ලේශ පරිදාය ඇති නොසන්සුන් පුද්ගලයන් දුරු කරන බව. පුළුවන් තරම් අර නොසන්සුන් පුද්ගලයන් දුරු කරන්න ඕන. ඒ වගේම සංසුන් පුද්ගලයන් සෙවුනා බව. සංසුන් පුද්ගලයන් සොයලා ඒ අයත් එක්ක ඇසුරු කරන්න උත්සාහ ගන්න. එතකොට ඒ අයගේ අපි නොසන්සුන් වුණත් ඒ අයගේ සංසුන් බව නිසා අපේ සිත සංසුන් වෙනවා. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ නැමී ගිය බව. නැමී ගිය අදහස් ඇති බව. ඒ කියන්නේ අපිට හිත හැමතිස්සෙම පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න උත්සාහ කරන්න. මේ පිළිබඳව මේ මට සද්ධිය නැත්තම් සංසුන් බව ඕන. ඒක උපදවා ගන්න ඕන කියන අදහස තියෙන්න ඕන. සංසුන් බව හොයන්න ඕන. ඒක මේ උත්සාහ කරන්න ඕන ඒක ලබා ගන්න. අන්නේ අදහස් ඇති බව තමයි 7 වෙනි එක. අන්නේ යන සප්ත ධර්මයේ පස්සද්ධි සම්බොජ්ජංගයේ උපදවා ගැනීමට කරුණු වන්නාහ. ඊළඟට සමාධි සම්බොජ්ජංගයේ උපදවා ගන්න 11 ධර්ම 11ක් තියෙනවා. මොනවද කරන්න ඕන කියලා කල යුතු ධර්ම 11ක් තියෙනවා. අන්න ඒක 11 බලමු. අධ්‍යාත්මික පළවෙනි එක තමයි අධ්‍යාත්මික බාහිර වස්තුන්ගේ විසඳ බව. ඔන්න සමාධිය බිඳෙනවා ශරීරයත් බාහිර වස්තුත් පිරිසිදු නැත්තම් සමාධියට බාධා වෙනවා අපේ. ඒකට ඒක පුළුවන් තරම් පිරිසිදු කරගන්න උත්සාහ කරගන්න ඕන.
පඨවි කසිනාදී චිත්තේකාගදා නිමිත්තන්හි දක්ෂ බව. පඨවි කසිනා වගේ කසින භාවනාව කරාම අපිට සමාධිය පවත්වා ගැනීම පහසු වෙනවා. සද්දාදී ඉන්ද්‍රියන් සම කර ගන්නා බව. අර ඉන්ද්‍රියන් ටික පුළුවන් තරම් සමව පවත්වා ගන්න උත්සාහ කරන එක. කලිනුත් ආව අපිට සුදුසු කාලයේ සිතට නිග්‍රහ කරන බව. කාලේ අවශ්‍ය තැනදී සිතට නිග්‍රහ කරන්න ඕන. නිග්‍රහ කළා කියන්නේ මොකද වෙන්නේ? නිග්‍රහ කරලා කියන්නේ දැන් නිග්‍රහ කරන්න ඕන වෙන්නේ මොකද? සිත කලබල නම්. නේද? කලබල නම් නිග්‍රහ කරන්න ඕනේ. ඔව්. කලබල නම් තමයි නිග්‍රහ කරන්න ඕන. ඊළඟට සුදුසු කාලයේ සිතට අනුබල දෙන බව. එතකොට අනුබල දෙන්න ඕන තැනදී අනුබල දෙන්න ඕන සිතට. ඒ කියන්නේ කුසීත බවක් ආවන්නේ අනුබල දෙන්න ඕන වෙන්නේ. කුසීත බවක් ආවම අනුබල දීලා ඒක සිත කුසීත බව නැති කර ගන්න ඕන. සිතට නිග්‍රහ කරන්න ඕන. සිත කලබල වෙච්ච වෙලාවකදී නිග්‍රහ කරලා ඒක බව අඩු කර ගන්නවා. කලබල බව නැති කර ගන්නවා. ඒක අර විරුද්ධ වෙන ධර්මතා දෙක. ඊළඟට භාවනාස්වාද රහිත සිත ශ්‍රද්ධා වශයෙන් සංවේග වශයෙන් සතුටු කරන බව. ඒතර දැන් භාවනා කරනකොට ඒකේ ආස්වාදයක් නැහැයි කිව්වහම මොකද භාවනා කරන්න කම්මැලි හිතෙනවනේ. ආස්වාදයක් නැති බව වුණාම භාවනාස්වාද රහිත සිත මොකද කරන්නේ? ශ්‍රද්ධා වශයෙන් සංවේග වශයෙන් සතුටු කරනවා. අන්න ශ්‍රද්ධාව උපදවගෙන ශ්‍රද්ධාවෙන් සංවේගය ඇති කරගෙන භාවනාව කරන්න අකමැති බව නැති කර ගන්න ඕන. කාලයත් අවසන් වෙයි. ඊළඟට ලීනුද්දච්ඡාදී රහිතව සිත මනාව පවත්නා කල්ලි එහි උපේක්ෂා කරන බව. ඊළඟ කියන්නේ දැන් සිත උද්දච්චයක් නැතිව රහිතව කිව්වේ උද්දච්ච තත්වයක් නැතිව සිත මනාව හිත හොඳින් පවත්වන කල්ලි එහි උපේක්ෂා. එතකොට ඒකත් ආයෙත් අර දැනීමෙන් මදහත් බවට එන්න ඕන. මදහත් බවට පවත්වා ගැනීමෙන් සමාධිය පවත්වා ගන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. අටවෙනි එක වික්ෂිප්ත පුද්ගලයන් දුරු කරන බව. වික්ෂිප්ත පුද්ගලයන් කියලා කියන්නේ කලබල පුද්ගලයන් නේ. කලබල පුද්ගලයන් තමයි වික්ෂිප්ත කියලා කිව්වේ. පුද්ගලයන් දුරු කරන බව. සමාහිත පුද්ගලයන් සෙවුනා බව. සමාහිත කියලා කිව්වේ සමාධිය දියුණු කරගත් පුද්ගලයන්. සමාධිමත් පුද්ගලයන් සෙවුනා බව. ධාන විමෝක්ෂ ප්‍රත්‍යවේක්ෂා කරන බව. ඒතර ධාන විමුක්ති විමෝක්ෂ කියලා කිව්වේ විමුක්ති ප්‍රත්‍යවේක්ෂා කරනවා. ධානයේ තියෙන වාසි නැත්තම් ඒකේ තියෙන ගුණයන් සහ විමුක්තියේ තියෙන ගුණයන් ප්‍රත්‍යවේක්ෂ. අපි හිතනවා මේ ධානය ලබා ගත්තොත් මට මෙන්න මේ දේවල් ලැබෙනවා. මේකේ තියෙන ගුණයන්. ඒතර අපි මොකක් හරි දෙයක ගුණයන් හොඳ ගුණයන් අපි හිතනවන ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ කල්පනා කරනවා කියන එකනේ. කරනකොට මොකද කියන්නේ? අපි ඒක ලබා ගන්න උත්සාහයක් නැතෙන්දි වෙන්නේ නේ. ඒකේ තියෙන ගුණයන් අපි ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ මෙනෙහි කරනවා කියන එකනේ. හිතනවා කියන එකනේ. කල්පනා කරනවා කියන එකනේ. ඒතකොට ඒක කල්පනා කරනකොට ඒකට ඒ தත්ත්වය ලබා ගන්න උත්සාහයක් හිතේ ඇති වෙනව නේද? එතකොට ධානයේ සහ විමුක්ති කිව්වේ කෙලෙස් වලින් මිදීම. විමුක්තිය කිව්වේ මේ අපි සමාජයේ තියෙන විමුක්තිය ගැන නෙමෙයි මේ කියන්නේ. මොකද්ද? කෙලෙස් වලින් මිදීම. ඒවයි තියෙන ගුණයන් ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරනකොට මොකද්ද වෙන්නේ? අපේ හිතට ඕන වෙනවා ඒ தත්ත්වයට ළඟා වෙන්න. ඒ தත්ත්වය ලබා ගන්න. එහෙම නේද? හරි නේද? ඒක තමයි මේ කියන්නේ ධාන විමෝක්ෂ ප්‍රත්‍යවේක්ෂා කරන බව කිව්වේ ඒක. ඊළඟට 11 වෙනි එක සමාධි සම්බොජ්ජංගෙහි නැමී ගිය අදහස් ඇති බව. ඒ කියන්නේ සමාධි සම්බොජ්ජංගය ලබා ගන්න ඕන කියන අදහස තියෙන්න ඕන. අන්න ඒක තමයි 11 වෙනි එක. අපි වේගයෙන් බලාගෙන යන් අපි කාලේ දැන් අවසන් අපි ඉක්මනින් බලාගෙන යන් ආයිත් 11 මම කියනවා. පළවෙනි එක අධ්‍යාත්මික බාහිර වස්තුන්ගේ විසඳ බව. පඨවි කසිනාදී චිත්ත ඒකාග්‍රතා නිමිත්තන්හි දක්ෂ බව. පඨවි භාවනාව මේ කසින භාවනාව වගේ කරලා පුළුවන් නම් අපිට සමාධිය ලබා ගැනීම පහසුයි. තුන්වෙනි එක සද්දාදී ඉන්ද්‍රියන් සම කර ගන්නා බව. සද්දාදී ඉන්ද්‍රියන් සම කර ගැනීමෙන් මේකට සමාධියට
අනුබලයක් දෙනවා. සුදුසු කාලයේ සිතට නිග්‍රහ කරන බව. නිග්‍රහ කරන්න ඕන මොකටද? උද්දච්චය මතුවෙලා නැත්නම් සිත කලබල වෙලා. දැන් ඒක නිග්‍රහ කරලා ඒකේ කලබල බව නැති කර ගන්න ඕන. ඊළඟ සුදුසු කාලයේ සිතට අනුබල දෙන බව. සිත කුසීත වෙලා. දැන් කුසීත වෙලා අනුබල දීලා ඒක උස්සලා ගන්න ඕන. උස්සලා මේ ගන්න ඕන කූද්දලා දියුණු කරලා ගන්න ඕන. භාවනාස්වාද රහිත සිත ශ්‍රද්ධා වශයෙන් සංවේග වශයෙන් සිත සතු කරන බව. භාවනාවෙන් ආස්වාදයක් නැති වගේ වෙන අවස්ථාවක අපි ශ්‍රද්ධා වශයෙන් සංවේග කරලා සතුටු කරලා භාවනාව කරන්න උමනාවක් ඇති කර ගන්න ඕන සිත. ඒක හිතන්න ඕන. එතකොට හිතලා මේක අපිට කරන්න පුළුවන් නේද මේවා? ඒතර ලීනුද්දච්ඡාදී සහිත ලීනුද්දච්ඡාදී රහිත. ඒ කියන්නේ උද්දච්චය කියන එකනේ මෙතන. ලීනු කියලා කියන්නේ මොකද්ද මන් දන්නේ. මෙතන උද්දච්චය කියන එක තමයි මම හිතන්නේ අර්ථය. රහිත වේ. සිත මනාව පැවැත්නා කල්ලි එහි උපේක්ෂා කරන බව. දැන් උද්දච්චයක් නැතිව සිත හොඳින් පවත්වන වෙලාවක අපි තවදුරටත් දියුණු කරලා උපේක්ෂා මට්ටමට ගේන්න ඕන. උපේක්ෂා මට්ටම කිව්වේ මොකද්ද? මදහත් බව. මදහත් බව. එතකොට සමාධියේ සතුට මට්ටමේ තියෙන්නත් පුළුවන්, උපේක්ෂා මට්ටමට ගේන්නත් පුළුවන්, අර මදහත් බවට ගේන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ මේ. තවදුරටත් උපේක්ෂා මට්ටම අපි ඉහළ මට්ටමක් කියලා ගන්න. ඒක ඉහළයි. උපේක්ෂා කරන බව. ඊළඟට වික්ෂිප්ත පුද්ගලයන් දුරු කරන බව. ඒ කියන්නේ කලබල පුද්ගලයන් දුරු කරන බව. ඒ කියන්නේ ඒවා එකකින් ඉවත් වෙන බව. සමාහිත පුද්ගලයන් සෙවුනා බව. ඒක පැහැදිලි. ධාන විමෝක්ෂ ප්‍රත්‍යවේක්ෂා කරන බව. ඊළඟට සමාධි සම්බොජ්ජංගේ නැමී ගිය අදහස් ඇති බව. නොයි 11 කාරණා 11න් තමයි සමාධි සම්බොජ්ජංගය වඩන්නේ. උපදවා නොගත් සමාධි සම්බොජ්ජංගය උපදවා ගන්නෙත්, උපදවාගත් සමාධි සම්බොජ්ජංගය වඩන්නෙත්, වඩලා සම්පූර්ණ කරගන්නෙත් මෙන්න මේ කාරණා 11යි. මෙන්න මේ කාරණා 11න් තමයි ඒක කරන්නේ. 11 ධර්ම සමාධි සම්බොජ්ජංගේ උපදවා ගැනීමට කරුණු වන්නේ. ඊළඟට උපේක්ෂා සම්බොජ්ජංගය. එතනින් අපි අවසන් කරනවා. උපේක්ෂා සම්බොජ්ජංගය උපදවා නොගත් උපේක්ෂා සම්බොජ්ජංගය උපදවා ගැනීමටත්, උපදවාගත් උපේක්ෂා සම්බොජ්ජංගය වර්ධනය කර ගැනීමටත් කාරණා පහක් තියෙනවා. කාරණා පහක් තියෙනවා. ඒ පහ තමයි මේ. ප්‍රිය අප්‍රිය සියලු සත්‍යයන් කෙරෙහි මධ්‍යස්ථ බව. එතකොට ප්‍රිය සත්‍යයන් ඉන්නවා, අප්‍රිය සත්‍යයන් ඉන්නවා. ඉතින් මේ දෙගොල්ලගෙම කෙරෙහි පුළුවන් තරම් අපි මධ්‍යස්ථව හිතන්න ඕන. මධ්‍යස්ථව හිතන්න ඕන. චක්ෂුරාදීහි හා පාත්‍ර චීවරාදීහි මධ්‍යස්ථ බව. ඇහෙන් දකින දේවල් පිළිබඳවත් කනෙන් ඇහෙන දේවල් මේ අපිට ඇහෙන දැනෙන පෙනෙන ඇහෙන දැනෙන දේවල් පිළිබඳව සහ චීවර පාත්‍ර චීවරාදීහි. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ කෙනෙකුට මේ කියන්නේ යෝගාවචරය ගැන. ඒත් ඒකින්ද තමයි අනිත් සියලු දේවල් ගැන මධ්‍යස්ථ බව, මධ්‍යස්ථව හිතනවා. තුන්වෙනි කාරණය ප්‍රිය අප්‍රිය සත්‍යයන් කෙරෙහි හා චක්ෂුරාදී ප්‍රාත චීවරාදී සංස්කාරයන් කෙරෙහි මමත්වය කරන පුද්ගලයන් දුරු කරන බව. ඔන්න ඒවා මේ කාරණා පිළිබඳව මමත්වය කරන පුද්ගලයන්. ඒ කියන්නේ ඒවා ගැන දැඩි ලෙස ඇලිලා කටයුතු කරන පුද්ගලයන් දුරු කරන්න ඕන. හතරවෙනි එක සත්‍යයන් කෙරෙහි හා සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ පුද්ගලයන් සෙවුනා බව. මේ සංස්කාරය මේ සියල්ල ඔක්කොම එකට ගත්තාම සංස්කාරනේ නේද? මේ සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවේ නැත්නම් මධ්‍යස්ථ ඒ පිළිබඳ මධ්‍යස්ථව හිතන පුද්ගලයන් ඇසුරු කරන්න ඕන. ඒ අය සොයලා ඒ අය ඇසුරු කරන්න ඕන. ඒකට ඒ අපි එහෙම නොවුනත් ඒ අයගේ ඒ ස්වභාවය අපිට බෝ වෙනවා. අපිට බෝ කරගන්න ඕන ඒක. එතකොට උපේක්ෂා බව නැති උපේක්ෂා බව උපදිනව නේද අපිට? නැති උපේක්ෂා බව ඇති වෙනවා. පස්වෙනි එක උපේක්ෂා සම්බොජ්ජංගේ නිම්න ප්‍රවණ බව යන මේ පංච ධර්මය. නිම්න ප්‍රවණ බව කිව්වේ උපේක්ෂා සම්බොජ්ජංගය වඩා ගැනීමට උවමනායි කියන අදහසක් තියෙන්න ඕන. අන්න ඒක තමයි මේ නිම්න ප්‍රවණ බව කියලා කිව්වේ. එතකොට ඒක උපදවා ගන්න ඕන කියන අදහස තියෙන්න ඕන. අන්න ඒක තමයි පස්වෙනි එක. එතකොට ඔන්න ඔය පහ. නැවත වතාවක් කියනවා ප්‍රිය අප්‍රිය සියලු සත්‍යයන් කෙරෙහි මධ්‍යස්ථ බව, චක්ෂුරාදී හා පාත්‍ර චීවරාදී මධ්‍යස්ථ බව,
තුන්වෙනි එක ප්‍රිය අප්‍රිය සත්‍යයන් කෙරෙහි හා චක්ෂුරාදී ප්‍රාත්‍ය චීවරාදී සංස්කාරයන් කෙරෙහි මමත්වයේ කරන පුද්ගලයන් දුරු කරන බව. හතරවෙනි එක සත්‍යයන් කෙරෙහි හා සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ පුද්ගලයන් සෙවුනා බව. පස්වෙනි එක උපේක්ෂා සම්බොජ්ජංගේ නිම්න ප්‍රවණ බව. නිම්න ප්‍රවණ බව කියලා කිව්වේ අර මේ අදහස ඇති බව. ඒ පිළිබඳ අදහස ඇති බව යන මේ පංච ධර්මයේ උපේක්ඛා සම්බොජ්ජංගේ උපදවා ගැනීමට කරුණු වන්නේ. හරිනේ. මෙසේ මේ ආකාරයෙන් මේ ධර්ම උපදවා ගන්නේ පස්සද්ධි සම්බොජ්ජංගාදිය උපදවා ගන්නේ නම් වේ. එතකොට එතනින් ඉවරයි සිතට නිග්‍රහ කළ යුතු වෙන නිග්‍රහ කරන ආකාරය තමයි මේ කිව්වේ. එතකොට නැවත වතා ඉක්මනින් මතක් කරගත්තොත් දැන් අපි අද සාකච්ඡා කරේ සිතට නිග්‍රහ කරන්න ඕන කල නිග්‍රහ කරන්නේ කෙසේද කියන එක. එතකොට නිග්‍රහ කළ යුත්තේ අපේ හිත කලබලයි. හිත කලබල වෙලාවක තමයි නිග්‍රහ කරලා ඉවරලා ඒ කලබල බව නැති කරගන්න ඕන. ඒකට කරන්න ඕන මොකද්ද? කල යුත්තේ අපේ පස්සද්ධි සම්බොජ්ජංගයයි සමාධි සම්බොජ්ජංගයයි උපේක්ෂා සම්බොජ්ජංගයයි වඩන්න ඕන. අන්න එහෙම වඩන්න කාරණා කිව්වා. පස්සද්ධි සම්බොජ්ජංගය වඩන්න කාරණා 7ක් කිව්වා. සමාධි සම්බොජ්ජංගය වඩන්න කාරණා 11ක් කිව්වා. උපේක්ෂා සම්බොජ්ජංගය වඩන්න කාරණා 5ක් කිව්වා. අන්නේ කරුණු වලින් වඩලා අර කලබල වෙච්ච සිත ඒ කලබල බව නැති කර ගන්න ඕන. අන්න ඒක තමයි නිග්‍රහ කරනවායි කියලා කිව්වේ. සිතේ කලබල බව නැති කර ගන්න. හොඳයි. අද දිනට අපි වැඩසටහන අවසන් කරනවා. සීල දනාටම තෙරුවන් සරණයි.